ආයුබෝවන් දරුවනේ අපි 14 වෙනි පාඩමේ දෙවෙනි කොටස විශේෂයෙන් බහුවයක භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ තමයි සාකච්ඡා කරන්නේ. අපි දන්නවා මේ බහුවයව කියන්නේ ගොඩක් වෙලාවට කර්මාන්තයකට ගද්දී මේක චුට්ටක් මොඩිෆයි කරන්න ඕනේ. එහෙම නැත්නම් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. පළවෙනි දේ තමයි අපි පරණ කොටසෙත් සාකච්ඡා කරා මේ රබර් වල්කනයිස් කරනවා කියලා කියන්නේ. දැන් රබර් ගත්තොත් එහෙම රබර් වල විද්‍යාත්මක නාමය මොකක්ද පුතේ? අයිසොප්‍රීන් නේ. අයිසොප්‍රීන් කියලා කියනවා. එතකොට අයිසොප්‍රීන් බහුවීකරණයට ලක් වෙලා පොලි අයිසොප්‍රීන් හැදෙනවා. දැන් රබර් කියන කෙනා ගත්තොත් ස්වභාවිකය ඒ වගේම කෘත්‍රිමව කියන ආකාර දෙකෙන් අපිට රබර් හම්බෙනවා නේද? එතකොට විශේෂයෙන්ම මේ කෘත්‍රිම රබර් හදද්දී අපි මේ රබර් වල තියෙන ගුණාංග වැඩි කරන්න රබර් වල්කනයිස් කරනවා කියලා කරනවා. හරි? දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මෙන්න මෙහෙම හිතන්නකෝ. රයිට්? ස්වභාවික බහුවයක ස්වභාවික රබර් ගත්තොත් එහෙම මේ ස්වභාවික රබර් වල ද්විත්ව බන්ධන අඩංගු වෙනවා. හැබැයි මේවා රේඛීය. ඒ තිරස් බන්ධන තමයි තියෙන්නේ. එතකොට මේ රබර් වල්කනයිස් කරද්දී සිද්ධ වෙන දේ තමයි මෙන්න මේ තියෙන ඔක්කොම නෙමෙයි. සමහරක් ද්විත්ව බන්ධන බිඳිලා මේවා හරස් බන්ධන බවට පත් වෙනවා. මේ බන්ධන හරස් බන්ධන බවට පත්වීම සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම අපි දන්න ස්වභාවික රබර් වල මේ අයිසොප්‍රීන් වලට අමතරව විශේෂයෙන්ම ප්‍රෝටීන් කියන බහුවයක ලිපිඩ ඒ වගේ ෆොස්ෆොලිපිඩ අඩංගු වෙනවා. එතකොට මේ ස්වභාවික රබර් වල ද්විත්ව බන්ධන තියෙනවා කියන අපි කතා කරා. එතකොට මේ තියෙන අයිසොප්‍රීන්. එතකොට මෙන්න මෙයා බහුවයීකරණයට ලක් වෙලා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මෙන්න මේ තියෙන ද්විත්ව බන්ධනය මෙන්න මේ තියෙන ද්විත්ව බන්ධන ගැලවිලා දැන් ඔබට පේනවා මෙතන කාබන්ගේ බන්ධන 3යි තියෙන්නේ. මෙතන කාබන්ගේ බන්ධන 3යි තියෙන්නේ. එතකොට මෙයාට හැකියාව තියෙනවා. මෙයාට හැකියාව තියෙනවා බන්ධන හදන්න. හරි. මෙයාට හැකියාව තියෙනවා තවත් මේ වගේම තව දාමත් එක්ක බන්ධන හදන්න හරස් අතට. විශේෂයෙන්ම අපි දන්නවා මේ රබර් වල්කනයිස් කරද්දී අපි මේකට එකතු කරන්නේ සල්ෆර්. එතකොට පුතේ වල්කනයිස් කරන ලද රබර් වල තියෙනවා සල්ෆර්. එතකොට ඔය වල්කනයිස් කරන ලද රබර් දහනය කරද්දී වාතයට සල්ෆර් ඩයොක්සයිඩ්, හරි සල්ෆර් මොනොක්සයිඩ්, සල්ෆර් ට්‍රයොක්සයිඩ් වගේ සල්ෆර් ඔක්සයිඩ් මුදාහැර නිසා මේ වල්කනයිස් කරන ලද රබර් දහනය කරන එක එච්චරම හොඳ ක්‍රියාවක් නෙමෙයි. දැන් මේකේ හරස් බන්ධන තියෙනවනේ පුතේ. එතකොට මේ වල්කනයිස් කරන ලද රබර් කියන කෙනා තාපය හැමුවේ හැඩය වෙනස් කරන්න පුළුවන්ද බැරිද? ඊටම අපහසුයි නේ. දැන් සාමාන්‍ය ස්වභාවික රබර් නම් අපිට හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒකේ හරස් බන්ධන නැති නිසා. හැබැයි වල්කනයිස් කරන රබර් වල මේ හරස් බන්ධන තියෙන නිසා මොකද කරන්න පුළුවන් මේක? තාපය හැමුවේ හැඩය වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි කියන මේකට තාප ස්ථාපන බහුවයක කියනවා. තාප සුවිකාරය නෙමෙයි මේවා. වල්කනයිස් කරොත් සාමාන්‍ය රබර් නෙමෙයි. එතකොට අපි දන්නවා මෙන්න මේ ස්වභාව රබර් විශේෂයෙන්ම සල්ෆර් ඒ වගේම දැන් සරලව මේක සල්ෆර් විතරක් දාන්නේ නැහැ පුතේ. විශේෂයෙන්ම තවත් සංකීර්ණ විවිධ ගුණාංග ඇතිකරන විවිධ දේවල් එක් කිරීම කරනවා. ඒතර මේවා ප්‍රතික්‍රියා කරන විටදී මේ වගේ ද්විත්ව බන්ධන බිඳ වැටලා සල්ෆර් පරමාණු මොකද කරන්නේ රබර් අණු එකිනෙක සම්බන්ධ කිරීමක් සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ බන්ධන සල්ෆර් මගින් හරස් බන්ධන විදිහට සැකසෙනවා. ඒකට අපි කියන රබර් වල්කනයිස් කරනවා කියනවා. රයිට්. එතකොට මේකේ හරස් බන්ධන නිසා ප්‍රත්‍යස්ත ගුණ ඉහළ මට්ටමකට පත් වෙනවා. දැන් මේ තියෙන්නේ රබර් වල්කනයිස් කරන්න ඉස්සරලා. හැබැයි මේ වල්කනයිස් කරාට පස්සේ මොකද වෙන්නේ? මේවා අතර මෙහෙම බන්ධන හට ගන්නවා. මේ වගේ හරස් බන්ධන තනින් තන හට ගැනීම සිද්ධ වෙනවා.
දැන් මේ තියෙන්නේ සල්ෆර් සමග දහනය වුණාට පස්සේ මේ සාමාන්‍ය රබර් තියෙන්නේ මේ හරස් බන්ධන ඇති වෙලා තියෙනවා මේ වගේ. හරි. දැන් මේක ද්විමාන නෙමෙයි අතන ත්‍රිමානනේ. දැන් මේ රූපේ අපි ගත්තොත් එහෙම මේ ද්විමාන විදිහට තිබ්බට ඔබට මේ රූපේ හොඳට බලා ගන්න පුළුවන් මේවා ත්‍රිමාන විදිහට තමයි බන්ධන ඇති වෙන්නේ. කියන්නේ හරස් බන්ධන කියලා කියන්නේ පුතේ දැන් මෙහෙම පල්ලෙහාටම තියෙන්න ඕනේ නැහැ. හරි. මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන්. හරි. චුට්ටක් කල්පනා කරන්න මේ රූපෙත් එක්ක. හරි. අපිට එබනයිට් හදා ගන්න පුළුවන් මේ සියලුම ද්විත්ව බන්ධන හරස් බන්ධන බවට පත් කරොත්. දැන් රබර් වල තියෙන සියලු බන්ධන හරස් බන්ධන පත් කරොත් අපිට හදා ගන්න හැකියාව තියෙනවා මෙන්න මේ එබනයිට්. හරි. ඒතර එබනයිට් කියන කෙනා අපි ගත්තොත් එහෙම තාප ඇත්තටම හොඳ ස්ථාපන කෙනෙක්. හොඳ තාපන ස්ථාපන බහුවයක් තමයි එබනයිට් කියන කෙනා. මෙයා ඊටාම දෘඩයි. රයිට්. එතකොට මේක ප්‍රත්‍යස්ත ගුණ නැත්තරම නැහැ. හරි. මේක ප්‍රත්‍යස්ත ගුණ රහිත. ඒ වගේම දෘඩයි. එබනයිට් කියන කෙනා ප්‍රත්‍යස්ත ගුණ නැහැ. හැබැයි දෘඩයි. ඒකට හේතුව තමයි මේ අයිසොප්‍රීන්ගේ තිබ්බ සියලුම ද්විත්ව බන්ධන බිඳෙලා ඒ සියලුම ද්විත්ව බන්ධන හරස් බන්ධන බවට පත් වෙලායි තියෙන්නේ. මෙයාට හෙල්ලෙන්න පැද්දෙන්න කිසිම හැකියාවක් නැහැ. හරි. අපි ගත්තොත් මේ රබර් වල්කනයිස් කරාට පස්සේ රබර් ආතතිය ලක් කරත් ආතතිය නිදහස් කරත් මේකේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇත්තටම පොඩි ස්පොන්ජ්මය ස්වභාවයක් ලැබෙනවා. නේ? දැන් රබර් වල්කනයිස් කරොත් මේක ඇද්දා හැකලුවා කියලා අර මුල් ස්වභාවයට. හරි? දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. අපි හිතන්නකෝ ටයර් එක කියලා. දැන් මම මෙහෙම කරද්දි මේ හැඩේ වෙනස් වුණාට මෙහෙම කරද්දි තටේ මෙහෙම ටයර් එකේ හැඩේ වෙනස් වුණාට මම මේක අතෑරපු ගමන් බාහිර බලයේ මුදා හැරපු ගමන් මේ ටයර් එක තිබ්බ තත්ත්වයටපත් වෙනවා. තේරෙනවද? මම මෙහෙම තලපු ගමන් මොකද වෙන්නේ? මේකේ හැඩේ මෙන්න මෙහෙම හැකිලෙනවා. අතෑරපු ගමන් තිබ්බ තත්ත්වයටපත් වෙනවා. හරි. ඒක නිසා බොහෝ රබර් මේ වල්කනයිස් කරපු තත්ත්වයේ තියෙනවා. විශේෂයෙන්ම ටයර්, ටියුබ්, රබර් පටි වගේ නිෂ්පාදන වලදී රබර් වල්කනයිස් කරලා තමයි තියෙන්නේ. එබනයිට් වලත් රබර් වල්කනයිස් කරලා තමයි දරුනේ අපිට තියෙන්නේ. හරි. හරි. පුතේ සමහර වෙලාවට මේ බහුවයක ද්‍රව්‍ය පාවිච්චි කරලා හදන්න හොඳ නැති උපකරණ තියෙනවා. තේරෙනවද? විශේෂයෙන්ම මේ වගේ තමයි සමහරක් දේවල් දහනය කරන්න හොඳ නැහැ. දැන් මම ඉස්සෙල්ලා උදාහරණයක් විදිහට කිව්වා වල්කනයිස් කරලා රබර් දහනය කරොත් මේ සල්ෆර් වල ඔක්සයිඩ් හැදෙනවා. මේ සල්ෆර් වල ඔක්සයිඩ් වායු ගෝල්ඩ් එකතු වෙලා වැස්සත් එක්ක එකතු වෙලා අම්ල වැසි කියලා තියෙනවා. මෙන්න මේ වගේ අම්ල වැසි වගේ දේවල් ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඒක නිසා මේ වගේ දේවල් නවත්තන්න දරුවනේ මොකද කරන්න ඕනේ? අපි බහුවායෝකලෙන් දෙයක් හැදුවා කියලා ඒක නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන්න ඕනේ. ප්‍රතිචක්‍රීකරණය කියන්නේ ඒ උපකරණ දැන් අපි යම් කිසි දෙයක් ඉවතලනවා නම් ඒ ඉවතලන ද්‍රව්‍ය ඒ ද්‍රව්‍ය හරි වෙනත් ද්‍රව්‍යයක් හරි අපිට හදා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ නිසා ඔබ දන්නා දැන් ගෙවල් වලට එනවා පරණ යකඩ ගන්නවා ප්ලාස්ටික් පුටු ගන්නවා ප්ලාස්ටික් කියලාගෙන එනවනේ. එයාලා ඒ වරන් ගිහලා මොකද කරන්නේ? ප්‍රතිචක්‍රීකරණය කිරීම තමයි කරන්නේ. හැබැයි විශේෂයෙන් මේවා දහනය කරලා විනාශ කිරීම ඉතාම අනතුරුදායක. සමහර දේවල් තියෙනවා මේ බහුවායෝක පාවිච්චි කරලා හදන්න හොඳ නැති දේවල්. ඒක තමයි සමහර වෙලාවට සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන්. නේද? ඒ වගේම තමයි සමහර ඒවා පරිසරයට දැම්මට පස්සේ පරිසරය හායනය වෙන්නේ නැහැ. දැන් ඉස්සර පොලිතින් ගැටලුව ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බනේ. දැන් අපි දන්නවා සමහර වෙලාවට ඔය පොලිතින් වල වර්ග දෙක තුනක් තියෙනවා. සමහර ඒ වගේ ඔය මයික්‍රෝන් අගයත් එක්ක සමහර ඒවා දි รา පත් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ විශේෂයෙන්ම ජෛව හායනයට ලක් වෙන්නේ නැති. ඒ කියන්නේ පරිසර වායු ගෝලයේ තියෙන සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා එහෙම නැත්නම් ඔය වියෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය නිසා විනාශ වෙන්නේ නැති දේවල් නිෂ්පාදනය කිරීම ඉතාම අනතුරුදායකයි. හේතුව තමයි ඒවා කැඩුණා බිඳුනට පස්සේ පරිසරය ස්ථීර ලෙසම අපවිත්‍ර වෙනවා. ඒ වගේම තමයි මේවා ජීර්ණය වෙන්නේ නැති වුණොත් එහෙම මේවා සතුන්ට කැවෙනවා. මේවා ගහගෙන ගිහිල්ලා මොහොතට ගිහිල්ලා මොහොතේ ඉන්න මාළුන්ට කැවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා අපිට ආපහු ආහාර විදිහට එන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි. පුතේ සමහර බහුවයක අපි දන්නවා
සමහරක් කාබනික ද්‍රව්‍ය තුල දිය වෙනවා. දැන් අපි දැකලා තියෙනවා ඔය පොලිතීන් එහෙම සමහරක් පොලිස්ටයිරින් වලට එහෙම පෙට්‍රල් ටිකක් දාලා අපිට හොඳට දිය කිරීමේ හැකියාවක් තියෙනවා නේ. රයිට්. ඒ වගේම ඔය පොලිස්ටයිරින් කියන එකට ඇසිඩෝන් වගේ දේවල් තුලත් දිය වෙනවා. ඒ වගේම තමයි පොලිතීන් වලටත් සමහර වෙලාවට දිය කරගන්න පුළුවන් සමහර ද්‍රාවක තියෙනවා. ඒ කියන්නේ හැබැයි මෙතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි අහලා තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්නවා. like dissolve like. හරිද? ද්‍රවීයතා සමාන ද්‍රාවකයක් තුල ඊට සමාන ද්‍රවීයතාවක් සහිත සංයෝග දීවි. එහෙනම් අපිට ද්‍රවීයතා ආසන්න දෙන්නෙක් තමයි එකට දිය කරගැනීමට හැකියාව ලැබෙන්නේ. හරි. එතකොට හැම කාබනික ද්‍රව්‍යයක්ම හැම ද්‍රාවකයක් තුනම දිය වෙන්නේ නැහැ. ඒ අදාළ කාබනික ද්‍රාවකයේ සහ අදාළ සංයෝගීය ද්‍රව්‍යතා බොහෝසේ නාසන්න වෙනවා නම් තමයි ඊට අමතරව බලන්න ගොඩක් ලක්ෂණ තියෙනවා. මෙහෙම සරලව අපිට කියන්න බෑ. මේ දෙන්න එකිනෙක හා දියවීම සිද්ධ වෙන්නේ. හරි. right. පුතේ අපි දන්නවා සමහර වෙලාවට මේ බහුවයක එක එක්කෙනා දිය කරන්න පුළුවන් සුසු කාබනික ද්‍රාවක වෙන වෙනම තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම වාෂ්පශීලී කාබනික ද්‍රව්‍යයක බහුවයකයක් දිය කරාට පස්සේ අපිට ලැබෙන ද්‍රාවණය අපි කියන මේ බහුවයක ද්‍රාවකයක් කියලා කියනවා. බහුවයක ද්‍රාවණයක් කියලා කියනවා. මේ බහුවය ද්‍රාවණයක විශේෂත්වය තමයි මේක තුල තියෙනවා වාෂ්පශීලී ද්‍රවයක් සහ බහුවයක කියන දෙකම දිය වෙලා තියෙනවා. ඉතින් මේවා විශේෂයෙන්ම ඔය පොලිමර් කර්මාන්තයේදී ඒ වගේම අච්චු නිෂ්පාදනයේදී වගේ දේවල් වල සහ විවිධ කර්මාන්ත කටයුතු සඳහා පාවිච්චි වෙනවා මෙන්න මේ බහුවයක ද්‍රාවක. එතකොට විශේෂයෙන් මේ සඳහා ගන්න ද්‍රාවකය අනිවාර්යයෙන්ම වාෂ්පශීලී වෙන්න ඕනේ. ඒ වගේ මේ දෙන්නගේ දිය වෙන්න නම් ද්‍රවීයතා සමාන වුණොත් තමයි දිය වෙන්නේ. හරි. අපි එන ඉස්සරහට යන්න බලන්න. හරි. අපි දන්නවා මේ බහුවයක ද්‍රාවකය. එතකොට මේ බහුවයක ද්‍රාවණය අපිට යම්කිසි පෘෂ්ඨයක ආලේප කරලා හිතන්නකෝ දැන් මෙන්න මෙහෙම තියෙනවා. අපි හිතමු මෙන්න මෙහෙම පෘෂ්ඨයක් තියෙනවා. දැන් මම මෙන්න මේකේ බහුවයක ද්‍රාවණය ආලේප කරනවා. ආලේප කරලා මේක වාෂ්ප වෙන්න ගියාට පස්සේ මේක තුනී පටලයක් බවට බහුවයක පත් වෙනවා. රයිට්. එතකොට මේ බහුවයක ද්‍රාවක පිළියෙල කිරීම ද්‍රාවණ පිළියෙල කිරීම මේ තින්ත නිෂ්පාදනයේත් එක අංගයක් විදිහට තියෙනවා. ඔබ දන්නවා තින්තවල සංඝටකයේදී මේ බහුවයක කියන කොටසක් අඩංගු වෙනවා. ඒ කියන්නේ තින්තවලත් බහුවයක කොටසක් අඩංගු වෙනවා. හරි. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම පුතේ දැන් මේ මූලධර්මය පාවිච්චි කරලා හිතන්නකො මෙන්න මෙහෙම ඔන්න අපි ළඟ තියෙනවා මෙන්න මේ වගේ වස්තුවක්. මේක මෙතනින් මෙහෙම ඉරිතැල්ලා ගිහිල්ලා. ඔහොම ඉරිතලා ගිහිල්ලා. ඉරිතැල්ලා ගිහිල්ලා. මට කරන්න පුළුවන් මීට ආසන්න ද්‍රව්‍යයක මීට ආසන්න වර්ගයක බහුවයකයක් අරගෙන මම මේක ද්‍රාවණයක දිය කරලා ඊට වාෂ්පශීලී ද්‍රාවණයක දිය කරලා මේකේ ගානවා. මේකේ හොඳට මෙහෙම ගානවා. ටික වෙලාවකින් මොකද වෙන්නේ?
අර වාෂ්පශීලී ද්‍රාවකයේ තියෙනවනේ. වාෂ්පශීලී ද්‍රාවකයේ මෙතනින් ද්‍රාවකයේ මෙතනින් වාෂ්ප වෙලා යනවා. වාෂ්ප වෙලා යනවා. වාෂ්ප වෙලා ගිහිල්ලා බහුවයකට විතර ඉතුරු වෙනවා. ඕනනම් මේක වැලි කඩදාසියකින් මෙන්න අපිට පිරිමැදලා මේ වැඩේ කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මේ වාහන වල බම්පර්ස් එහෙම තියෙනවා. ඒ වගේ වාහන වල දොරවල් වල හැන්ඩල් එහෙම තියෙනවා. ඒ වගේ කැබි එහෙම තියෙනවා. දැන් මේවා ගොඩක් කැඩෙන්න බලනවා. ඒ වගේ තමයි හෙඩ් ලයිට් නම් අමාරු ගොඩක් වෙලාට අපි දන්නවා මේ ටේ ලයිට් ඊට පස්සේ සමහරට පිටිපස්සේ තියෙන බ්‍රේක් ලයිට් මේ වගේ දේවල් ඩැමේජ් වෙනවානේ. ඉතින් පස්සේ අපිට මේවා අලුතෙන් ගන්න බැරි නම් ගොඩක් වෙලාවට හොඳ දක්ෂ මේ ෆයිබර් නිෂ්පාදන ශිල්පීන් ඉන්නවා. මේ ෆයිබර් නිෂ්පාදන ශිල්පීන්ට හැකියාව තියෙනවා. මෙන්න මේ ඩැමේජ් වෙච්ච කොටස් යලි සකසන්න. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට කරන්නේ මේ ෆයිබර් කෙඳි වගේක් මෙන්න මේ විදිහට තියලා අර විදිහට බහුවයක ද්‍රාවකයක් හදාගෙන ද්‍රාවණයක් හදාගෙන මේ බහුවයක ද්‍රාවණය ඔබ දැකලා ඇති මෙන්න මෙහෙම සමහර ලාවට මේක කියලා මේකේ මෙන්න මේ විදිහට ඉරක් ගිහිල්ලා තියෙන කිව්වම අපි මේ විදිහට ඉරක් ගිහිල්ලා කියලා එයාලා මොකද කරන්නේ ඉස්සල්ලාම මේ කෙඳි වර්ගයක් තියෙන මේවා කෙඳි වර්ගෙ මෙහෙම පොඩි ෆයිබර් කෙන්දක් තියෙනවා. ඒ කෙඳි මෙහෙම තියෙනවා. තියලා මොකද කරන්නේ? බහුවයක ද්‍රාවකය අරගෙන මේ බහුවයක ද්‍රාවකය අරගෙන මේ ද්‍රාවකය මෙන්න මෙහෙම හොඳට ගන්නවා. ගෑවට පස්සේ ලස්සනට මේක තුනී ස්තරයක් වෙලා මේ අර ඩැමේජ් එක ඇතුළටත් මේක පොඩ්ඩක් බහැලා බොහොම ශක්තිමත් විදිහට සැකසීම සිද්ධ වෙනවා. හරි. හරි. පුතේ අපි දන්නවා මේ විශේෂයෙන්ම පිරවුම් ද්‍රව්‍ය. දැන් අපිට බහුවයක කියන කෙනා සාපේක්ෂව ලාභදායී වුණාට මීටත් වැඩිය නිෂ්පාදනයේ වියදම අඩු කරන්න නම් අපිට මෙන්න මේ පිරවුම්කාරක කියන කෙනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය අපි අහලා තියෙන කාබන් බ්ලැක් කියලා පිරවුම්කාරකයක්. දැන් අපි ගත්තොත් එහෙම දැන් ටයර් වල තියෙන අයිසෝප්‍රීන් ඉපතේ. අයිසෝප්‍රීන් පොලි වල පොලි අයිසෝප්‍රීන් වෙලා තියෙනවා. ඊට අමතරව මේ රබර් වල්කනයිස් කිරීම නිසා සල්ෆර් බන්ධනත් හැදලා තියෙනවා. ඉතින් දැන් ඔයකේ සම්පූර්ණම තියෙන්නේ අයිසෝප්‍රීන්ම නෙමෙයි. එහෙම හදන්න ගියොත් එහෙම ඊටාම ටිකක් වැඩි වියදමක් යනවා. ඉතින් ඒක නිසා දැන් මේ වගේ නිෂ්පාදනයක ගුණාත්මක බව වැඩි වෙන්නයි. නිෂ්පාදනයේ ගුණාත්මක බවට හානි වෙන්නෙත් නැහැ. කියන්නේ තත්වයෙන් බාල වෙන්නෙත් නැහැ. හැබැයි තව හොඳ හැකියාවකුත් ලැබෙන විදිහට මේකට හොඳ පිරවුම්කාරකය දාන්න අවශ්‍ය පුලකියාවක් තියෙනවා. පිරවුම් ද්‍රව්‍ය. දැන් තින්තවලත් මේ වැඩේ කරනවා. සබන් නිෂ්පාදනෙත් මේ වැඩේ කරනවා. ඒ වගේම මේ බහුවයක වලින් යම් යම් කර්මාන්ත කිරීමෙදිත් මේ පිරවුම් ද්‍රව්‍ය යොදා ගැනීම එහෙම නැත්නම් පිරවුම් ද්‍රව්‍ය භාවිතා කිරීම සිද්ධ වෙනවා. එතන අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ වාණිජ්‍ය වශයෙන් අපි තරඟකාරී වෙළඳ පොළට යන්නේ. එතකොට අපිට හැම වෙලාවෙම සමාන සතෙත් වටිනවානේ. දැන් අපි ගත්තොත් එහෙම අපිට සතයක් දෙකක් අපි එච්චර හිතන්න නැති වුණාට විශාල වශයෙන් අපි තුමු ඇල්පෙන් නිෂ්පාදනය කරනවා කියලා. දැන් ඇල්පෙන් නිෂ්පාදනය කරනාට එහෙම නැත්නම් පේපර් සර්වියට් නිෂ්පාදනය කරනකට සත පහක් කියන එකත් වටිනවද නැද්ද? පැහැදිලිවම වටිනවානේ. එහෙමනම් පුතේ මොකද වෙන්නේ? මේ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක බව තියාගෙන ඒ වගේම මේ වාණිජ්‍ය වශයෙන් තරඟකාරී වෙන්න මේ පිරවුම් ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම බහුව අපි දැන් මේ හිතන්නකෝ මෙන්න මේ වගේ ප්‍රමාණයකට යම් කිසි දෙයක් හැදෙන්න තියෙනවා. අපි හිතමු ඔන්න ඔය මොනවද? කාපට් දාන මැෂින් එක ටයර් එකක් ලොකු ටයර් එකක්. එතන මෙන්න මේ සයිස් එකට පරිමාව තියාගන්න. එතකොට මට හැකියාව තියෙනවා මෙන්න මේකට එක්තරා ප්‍රමාණයකට අවශ්‍ය බහුවයකය දැම්මා. හරි ඊට මදි හරිය පුරවන්න
පිරවුම්කාරක යෙදීමේ හැකියාව තියෙනවා. පිරවුම්කාරක යෙදීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම බහුආයකවට අමතරව අදාළ නිෂ්පාදක ද්‍රව්‍ය තියෙනවානේ. ඒ අදාළ නිෂ්පාදන ද්‍රව්‍යයේ සමස්ත පරිමාව තියාගන්න ගන්න මේ අංශුමය ද්‍රව්‍යයක් තමයි අපි පිරවුම්කාරක කියලා කියන්නේ. නැත්නම් පිරවුම් ද්‍රව්‍ය කියලා කියන්නේ. මේ පිරවුම් ද්‍රව්‍ය ගොඩක් වෙලාවට මේ බහුආයක සමග හොඳින් සම්බන්ධ වෙලා නිෂ්පාදනයේ ගුණාත්මක බවට කිසිම හානියක් නොවන පරිදි මොකද වෙන්නේ? බහුආයක සමග අන්‍යෝන්‍ය වශයෙන් මේ නිෂ්පාදනය තුළ ක්‍රියා කරනවා. ඉතින් විශේෂයෙන්ම සමහර වෙලාවට සමහර කට්ටිය ඉන්නවා සමහර පිරවුම් ද්‍රව්‍ය බහුආයකයට තවත් අමතර ගුණත් එකතු කරලා දෙන කට්ටිය ඉන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය දැන් බහුආයක වලට වැඩිය නිෂ්පාදන තත්වයේ මිල අඩු කරන්න යන්නේ. එතකොට අපි මේ ගන්න පිරවුම් ද්‍රව්‍ය තියෙනවානේ. පිරවුම් ද්‍රව්‍ය වල මිල මොකද වෙන්න ඕනේ? බහුආයකයේ මිලට වැඩිය අඩු වෙන්න ඕනේ නේ. එහෙනම් පිරවුම් ද්‍රව්‍ය වල මිල බහුආයකයේ මිලට වැඩිය අඩු වීම සිද්ධ කරන්න ඕනේ. හරි. හරි. එතකොට අපි එහෙනම් පිරවුම් ද්‍රව්‍ය විදිහට හැම වෙලාවෙම ගන්නේ බහුආයක වලට වැඩිය ලාභදායී දෙයක් තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙනම් මේ පිරවුම් ද්‍රව්‍ය එකතු කරන විට මේ වගේ මේ භෞතික ගුණාංග අවශ්‍ය ප්‍රමිතියට තියෙන්න ඕනේ. ඒ වගේ මේක ප්‍රමිතිය කිසිම වෙලාවක හානි වෙන්න නැති ආකාරයට තමයි එකතු කරන්න ඕනේ. ඒ වගේම තමයි නිෂ්පාදනයේ පිරිවැය අඩු වෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මිල අධික බහුආයක තැනීමට පාවිච්චි කරන අමුද්‍රව්‍ය අනවශ්‍ය පරිදි විනාශ වීම වළක්වා ගැනීමත් එක්තරා බලාපොරොත්තුවක්. හරි. මේක විශේෂයෙන් පුතේ නිෂ්පාදනයේ මිල අඩු වෙනවා විතරක්ම නෙමෙයි. දැන් සමහර වෙලාවට ගොඩක් කොට අපි ලංකාව රටක් විදිහට ගමුකෝ. අපිට ගොඩක් වෙලාවට මේ බහුආයක අමුද්‍රව්‍ය පිටරට වලින් ආනයනීකරණ සිද්ධ වෙනවා. එතකොට මේ වගේ පිරවුම්කාරක ලංකාවෙන් ගන්න පුළුවන් හැකියාවක් තිබ්බොත් පුළුවන් තරම් අඩුවෙන් බහුආයක පාවිච්චි කරලා ගුණාංග ටිකත් පවත්වා ගන්න පරිදි විවිධ පරීක්ෂණ දේවල් කරලා සමහරට ඒ කියන්නේ එක පිරවුම්කාරකයක් නෙමෙයි පිරවුම් ද්‍රව්‍ය කීපයක් එකතු කරන්න සමහරවල් සිද්ධ වෙනවා. හරි. එක නිෂ්පාදනයකට පිරවුම් ද්‍රව්‍ය කීපයක් එකතු කරන්නත් සිද්ධ වෙනවා. එකතු කරලා මේ බහුආයකයේ තියෙන ප්‍රධාන ගුණාංගය පවතින විදිහට ගාණත් අඩු වෙන්න අපිට හැකියාව තියෙන නිෂ්පාදනයන් කරගෙන යන්න. හරි. එතකොට මේ පිරවුම් ද්‍රව්‍ය පාවිච්චි කරනහම අපි දන්න ගොඩක් වෙලාවට මේ බහුආයක මූලිකවම ගත්තොත් එහෙම ටිකක් මෘදුයි. එතකොට මේ බහුආයක වලට මේ පිරවුම් ද්‍රව්‍ය පාවිච්චි වෙලා දෘಢ බවක් ලැබීමක් සිද්ධ වෙනවා. දැඩි බවක් ලැබෙනවා. ඒ වගේම තමයි දැඩි බවක් වගේම ශක්තිය වැඩි වීම. හරි. බහුආයකයේ බන්ධන වලට අමතරව මෙන්න මේ පිරවුම් ද්‍රව්‍ය නිසා අදාළ ද්‍රව්‍යයට මොකද වෙන්නේ? ඔව් ශක්තිමත් බවක් ලැබීමත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ බහුආයකයේ හැඩය ස්ථායීව පවත්වා ගැනීම සඳහා අපිට මෙන්න මේ පිරවුම් ද්‍රව්‍ය වල සහාය ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර බහුආයක තියෙන බිඳෙන්න බලනවා. ඔය දැන් ප්ලාස්ටික් එහෙම ගත්තොත් ප්ලාස්ටික් බිඳෙන්න බලනවානේ. ඒතර ඔයාලා දැකලා තියෙනවා සමහරලාට මේ ප්ලාස්ටික් වල ගුණාංග වැඩි කරලා මේ ප්ලාස්ටික් වීදුරු විදිහටත් මෙහෙම අපිට පොඩ්ඩක් හොඳට නමන්න පුළුවන් වෙන්න සෙල්ලම් බඩු වලදී එහෙම පාවිච්චි වෙලා තියෙනවානේ. දැන් සෙල්ලම් බඩු හොය ප්ලාස්ටික් සෙල්ලම් බඩු ගොඩක් ගණන් අඩුයි. ඒ වගේම ඔය ප්ලාස්ටික් බාල්දි බේසම් මෙහෙම ටිකක් නම්‍යශීලී බවත් වැඩි, හැබැයි ශක්තියත් වැඩි, හැබැයි මිලත් අඩුයි. ඉතින් මේ දේවල් තමයි මේ කරලා තියෙන්නේ විශේෂයෙන් බහුආයක නිෂ්පාදනය. දැන් ඕක ඔය භාජනයක් එහෙම සම්පූර්ණ බහුආයක වලින් හදාන්න ගියොත් එහෙම විකුණන්න නම් වෙන්නේ නැහැ. හරි. විශේෂයෙන් මම මුලදී ඔබට කිව්වා ටයර් නිෂ්පාදනයේදී මේ කාබන් බ්ලැක් කියන අංශු වර්ගය පාවිච්චි කරනවා කියලා. ඔබට සමහර වෙලාවට මේ ටික කාලයක් ඇදී ටයර් කුඩු කියලා කියන්නේ. මේ ටයර් කුඩු විදිහට යන මේ කළු පාට අංශුව තමයි අපි කියන්නේ මේ කාබන් බ්ලැක් කියලා කියන්නේ. එතකොට මේ කාබන් බ්ලැක් යොදා ගැනීම ටයරේ ගෙවීම අඩු කරනවා. අපි කෙලින්ම පොලිඅයිසොප්‍රීන් සහ සල්ෆර් අඩංගු වල්කනයිස් කරන රබර් විතරක් ගත්තොත් මේ ටයර් එක ගොඩක් වෙලාවට ගෙවෙනවා. හැබැයි මේ ගෙවෙන ස්වභාවය අඩු කිරීම සඳහා කාබන් බ්ලැක් පාවිච්චි කරන විතරක් නෙමෙයි මේ කාබන් බ්ලැක් තියෙන නිසා ටයර් එක
මුල් ස්වභාවයට පත්වීම පහසු කරනවා. ඒ වගේම ටයර් එක ශක්තිමත් වෙනවා. ඒ වගේම ටයර් එකට වැඩි බරක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ටයර් එකට සාමාන්‍ය හොඳ පීඩනයක් යෙදුනත් ඒ පීඩනය නිම වෙනවත් එක්කම ටයර් එක මුල් ස්වභාවයට පත්වන ප්‍රත්‍යස්තභාවයත් මෙන්න මේ කාබන් බ්ලැක් කියන පිරවුම් කාරකය නිසා ලැබිලා තියෙනවා. ඉතින් හැබැයි කාබන් බ්ලැක් කියන කෙනා රබර් වලට වැඩිය ගොඩක් ගණන් අඩු කෙනෙක්. හරි. ඒ නැත්නම් මේ අපි දන්න මේ අයිසෝප්‍රීන් වලට වැඩිය ඊටාම මිලියන අඩු කෙනෙක්. ඒක නිසා තමයි සාමාන්‍ය ටයර් ටිකක් අඩුවට දෙන්න පුළුවන්. හැබැයි ගෙවීම වලකිනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ කාබන් බ්ලැක් එක ටයර් එක ඝර්ෂණය. දැන් පොළවේ ගැටෙද්දි ඝර්ෂණය. එහෙම නැත්නම් බ්‍රේක් පාරකදී ඔරොත්තු දෙන ස්වභාවය, ඒ වගේම රත් වෙන ස්වභාවය අඩුවීමත් සමහරක් වෙලාවට මෙන්න මේ කාබන් බ්ලැක් නිසා, කාබන් බ්ලැක් පිරවුම නිසා පොලිඅයිසෝප්‍රීන් වලින් හැදිච්ච ටයර් එකට ලැබෙන අමතර වාසි, එහෙම නැත්නම් අමතර ගුණාංග විදිහට අපිට දක්වන්න පුළුවන්. හරි. පුතේ දැන් මේ පිරවුම් ද්‍රව්‍ය වගේම නෙමෙයි මේ තවත් දේවල් තියෙනවා මේ බහුවවයක වල තියෙන ගුණාංග වැඩි කරන්න. දැන් ඔබට දන්න දැකලා තියෙනවා මේ වෙළඳ පොලේ විවිධ කට්ටිය කියනවා අපේ අහවල් ද්‍රව්‍ය තමයි වඩාත් හොඳ. අපේ පුඩු තමයි වඩාත් හොඳ පුටු. හරි. ඉතින් පස්සේ කියනවා අපේ වයර් මෙන්න මෙහෙම, අපේ රබර් මෙන්න මෙහෙමයි. ඒ වගේම කියනවා අපේ ජලනල මෙන්න මෙහෙමයි කියලා විවිධ දේවල් කරනවා. ඉතින් හැබැයි දෙකම ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? ඔය පිරවුම් කාරකය සහ තැනීමට දායක වෙච්ච බහුවවයකය කියන දෙන්නම බොහෝ සෙයින් සමානයි. අදාළ ද්‍රව්‍ය හදන්න දායක වෙච්ච බහුවවයක බොහෝ සෙයින්ම සමානයි. ඒක නිසා මේ ද්‍රව්‍ය වල තියෙන විවිධ ගුණාංග දැන් ඔබ දැකලා තියෙන සමහරක් විදුරු රැහන් කට්ටිය කියනවා මේ ගෙදර ගිනි ගත්තේ නැත්තේ අහවල් විදුරු රැහන් නිසා කියලා. නේද? ඒ වගේම කියනවා මේ බිඳෙන්නේ නැහැ. හොඳට මෙහෙම නමන්න පුළුවන් කියලා සමහර දේවල් නමලා පෙන්නනවා. ඔය ප්ලාස්ටික් භාජන එහෙම නමලා පෙන්නනවා. පුඩු එහෙම හොඳට වාඩි වෙලා මෙහෙම දෙකට හොඳට නමලා පෙන්නන දේවල් තියෙනවා. ඉතින් මේ බහුවයකවල පිරවුම් වලට අමතරව ඊටම සුළු ප්‍රමාණයක් එකතු කරලා ද්‍රව්‍ය වල ගුණාංග වැඩි කරන්න හැකියාවක් තියෙන කට්ටියට අපි කියනවා ආකලන සංයෝග කියලා. දැන් ඔයාලා දන්නවා සමහර වෙලාවට ඔයාලා ඉංජිනේරු විදිහට ටික කාලයකදී විශ්වවිද්‍යාල ජීවිතයෙන් ඉවරනට පස්සේ ප්‍රැක්ටිස් කරන්න යයි. එතකොට දැන් සමහරට අපිට ප්ලාස්ටික් පෘෂ්ඨ යොදන්න වෙනවා අවුව රශ්මියට නිරාවරණය වෙද්දී. අපි දැකලා තියෙන අපේ ගෙදර දොරේ තියෙන සමහර ප්ලාස්ටික් මාසයක් දෙකක් අවුවට නිරාවරණය වෙලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? මේ ප්ලාස්ටික් කුඩු වගේ ගැලවි යනවා. හේතුව මොකද්ද පුතේ? ඔව් සූර්යාලෝකයේ තියෙන UV කිරණ. අපි කියනවා ඔක UV ප්‍රොටෙක්ෂන් එක නැහැ කියලා. අල්ට්‍රා වයලට් ප්‍රොටෙක්ෂන් එක නැහැ කියලා. එතකොට මේ අදෝරක්ත කිරණ හෝ පාරජම්බුල කිරණ හෝ විශේෂයෙන්ම බහුවයක වලට හානි කරන්න පුළුවන් කිරණ වලින් ආරක්ෂා වෙන්න හැකියාවක් තියෙන සමහරක් ආකලන ද්‍රව්‍ය තියෙන විශේෂයෙන්ම අපි කියන මේ UV ප්‍රොටෙක්ෂන් එක කියලා. හරි. අල්ට්‍රා වයලට් ප්‍රොටෙක්ෂන් එක සහිත ප්ලාස්ටික් කියලා තියෙනවා. මේ ගති ලක්ෂණ ඇති වෙන්නේ පුතේ මෙන්න මේ ආකලන ද්‍රව්‍ය නිසා. ඒ වගේම අපි දන්නවා සමහරක් වෙලාවට අපිට කියනවා ඔය කන්ඩියුට් බට දාද්දී. හරි. එහෙම නැත්නම් වයර් අරගෙන බට දාද්දී නෙට්වර්ක් කේබල් වල කියන මේක මේ ෆයර් රෙසිස්ටන්ස් කියලා. ඒ කියන්නේ ගින්නකදී දහනයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ ලක්ෂණ ලබා දෙන කට්ටිය තමයි මෙන්න මේ ආකලන ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒ වගේම තමයි සමහරක් දේවල් තියෙනවා මේවා ටික කාලයකදී කුඩු විසීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳින් බැඳිලා තියෙන කුඩු විසීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා දේවල් තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ පුතේ මෙන්න මේ ආකලන ද්‍රව්‍ය මත තමයි රඳා පවතින අදාළ බහුවයකේ. හැබැයි දැන් අපි පිරෝම්කාරක බහුවයකටත් වැඩිය සමහරලාට දානවා. හැබැයි අපිට ආකලන ද්‍රව්‍ය ඊටාම සුළු ප්‍රමාණ වලින් තමයි පුතේ එකතු කිරීම සිද්ධ කරන්නේ. මෙන්න මේ ආකලන ද්‍රව්‍ය ගත්තොත් ඊටා සුළු ප්‍රමාණ වලින් තමයි එකතු කරන්නේ. ඒවා බොහෝ වෙලාවට හොඳින් පරීක්ෂණ කරලා තෝරා බේරාගෙන තමයි අපි එකතු කිරීම සිද්ධ කරන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ආකලන ද්‍රව්‍ය වල විවිධ වැදගත්කම් තියෙනවා. පළවෙනි දේ තමයි සමහර වෙලාවට මේ නිෂ්පාදනය පහසු කරන්න. හරි. අපි හදන ද්‍රව්‍ය තැනීම පහසු කරවීම. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ ප්‍රතික්‍රියා කරන උෂ්ණත්වය වෙනස් කරගන්න, ඒ වගේම විශේෂයෙන්ම ද්‍රව කරගන්න උෂ්ණත්වය අඩු කරගන්න වගේ දේවල් වලට අපිට මේ නිෂ්පාදන ක්‍රියාවල පහසු කර ගැනීම
එක ප්‍රයෝජනයක් ආකාල ද්‍රව්‍ය. ඒ වගේම තමයි සමහර වෙලාවට මතුපිය පෘෂ්ඨේ නිමා වැඩි කරන්න සමහරට අපිට දිලිසෙන සුදු පෘෂ්ඨ අවශ්‍ය වෙනවා. සමහරට දැන් සමහර කට්ටිය කැමති මැට් ලුක් එකක් නේ. ඒතර ඒ වගේම තමයි සමහරට මම අර කිව්ව විදිහට UV ප්‍රොටෙක්ෂන් එහෙම නැත්නම් කිරණ වලින් ආරක්ෂා වෙන පෘෂ්ඨයක්. සමහර වෙලාවට අපිට ලිස්සන සුළු පෘෂ්ඨයක් අවශ්‍ය වෙනවා. හරි තව වෙලාවට අවශ්‍ය වෙන ලිස්සන නොවන පෘෂ්ඨයක්. ඉතින් මේ විදිහට මේ පෘෂ්ඨයේ නිමාව වෙනස් කරගන්න එහෙම නැත්නම් මේක දියුණු කරගන්න අපිට විවිධ ආකාලන ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම තමයි අපි කිව්වා සමහරක් වෙලාවට අපිට නම්‍යශීලී බව වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. පුටුවක අපි දැන් කැමති කෙලින්ම අර ලී පුටුවක වඩනට වැඩිය චුට්ටක් පොඩ්ඩක් නැමෙනවා නන්නේ. හරි. ඒ වගේම තමයි සමහර වෙලාවට අපිට ඔය සමහරක් ක්‍රීඩා පිටි හැම තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් වල නම් පාවිච්චි කරන සමහරක් වෙලාවට ඔය සමහරක් පිටි හැම තියෙනවා. ඒවා පොඩි නම්‍යශීලී දේවල් වෙන්න වෙනවා. හරි ඔය නම්‍යශීලී බව වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. මම මේ ඉස්සෙල්ලා කිව්වා මේ සූර්යාලෝකයේ සූර්ය කිරණ වලට ඔරොත්තු දෙන ස්වභාවය වැඩි කරන්න අපි කියන මෙන්න මේ හරි ඒ වගේම මේ ෆයර් රෙසිස්ටන්ස් ගිනි ගන්න තියෙන නැඹුරුව ගිනි ගන්නෙම නෑ කියන්න බෑ ගිනි ගන්න තියෙන කැමැත්ත අඩු කරන්න හැකියාව තියෙනවා ඒ වගේම තමයි වර්ණ ලබා දෙන්න ඔබ දැකලා තියෙනවා සමහර බහුවයක ද්‍රව්‍යවල විවිධ ආකර්ෂණීය වර්ණ තියෙනවා සාමාන්‍ය සම්ප්‍රදායික වර්ණ වලට අමතරව ඒ වගේම තමයි සමහර වර්ණක තියෙනවා ඊටාම දිලිසෙන සුදු දිලිසෙන තද සුදක් දෙන ආකාරයේ වගේ වර්ණක තියෙනවා. ඒ වගේම තමයි සමහර ප්ලාස්ටික් ද්‍රව්‍ය තියෙනවා ඔයාලා දැකලා තියෙනවා. ඔය බහුවයක ද්‍රව්‍ය වලින් හදපු මේ වාහනවල වාහන කෑලි මිරර්ස් එහෙම තියෙනවා. මේ ෆුල් ෂයින් එකක් තියෙනනේ. අන්න ඒ වගේ දේවල් හදා ගන්නත් යොදා ගන්නවා. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහරක් රසායනික ද්‍රව්‍ය දාන්න මේ බහුවයක වලින් හදන භාජන පාවිච්චි වෙනවා. ඒ වගේ තමයි සමහරක් බහුවයක වලින් හදපු නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය වල සමහර පෘෂ්ඨ වලට නිරාවරණය වෙන්න සිද්ධ වෙනවා නේ. අන්න ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වීමටත් අපිට විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කිරීම සිද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ තාප විපර්යාස. ඒ කියන්නේ තාපයේ හැම අර හැඩේ වෙනස් වෙන ස්වභාවය අඩු කරන්න, ඒ වගේම ද්‍රවණ ස්වභාවය අඩු කරන්න, විශේෂයෙන්ම කන බොන පිඟන් ඔයාලා දැකලා තියෙනවද ඉස්සර තිබ්බ ප්ලාස්ටික් පිඟන් වලට වැඩි ටිකක් සොලිඩ් ගතියෙන් වැඩි. හැබැයි ප්ලාස්ටික් පිඟන්ම තමයි. ඊට වැඩිය ටිකක් බොහොම ස්ථායී බවෙන් වැඩි. අපිට තේරෙනවා මේක රත් වුණා කියලා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම අර ගෙවෙන කුඩු ගැලවෙන ස්වභාවය නැති හොඳ බහුවායක වලින් හදපු පිඟන් වගේ දේවල් කෝප වගේ දේවල් තියෙනවා. ස්කන්ධයත් අඩුයි සැහැල්ලුවත් වැඩි. මේ වගේ දේවල් නිෂ්පාදනය කර ගැනීම හැකියාවටදී නිෂ්පාදනය කිරීමේදී මෙන්න මේ ආකලන ද්‍රව්‍ය කියන ධර්මනේ පරිහරණය කිරීම සිදු කරනවා. එතකොට අපි ගත්ත ආකලන ද්‍රව්‍ය පිරෝම්කාරක ගත්තොත් ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරනවා. ආකලන ද්‍රව්‍ය අඩු ප්‍රමාණයක් එකතු කරනවා. පිරෝම් ද්‍රව්‍ය බහුවයකට වඩා ගණන් අඩුයි. ආකලන ද්‍රව්‍ය සමහර වෙලාවට බහුවයකට වඩා ගණන් වැඩි වෙන්න පුළුවන්. ආකලන ද්‍රව්‍ය අපි දාන්නේ සුළු ප්‍රමාණයක්. පිරෝම් ද්‍රව්‍ය දාන්නේ ලොකු ප්‍රමාණයක්. අපි ආකලන ද්‍රව්‍ය දාන එකේ බලාපොරොත්තු වෙන්නේ ගුණාංග වැඩි දියුණු කරන එක. පිරෝම්කාරක දාන එකේ බලාපොරොත්තු වෙන්නේ ඔව් පිරෝම්කාරක දාන එකේ අපි බලාපොරොත්තු වෙන දරුවනේ හැකිතාක් පරිමාව වැඩි කරගෙන නිෂ්පාදන මිල අඩු කරගන්න. හරි. එතකොට අපිට නිෂ්පාදන ක්‍රියාවල පහසු කරගන්න, මතුපිය පෘෂ්ඨේ නිමාව වැඩි කරගන්න, ඒ වගේම නම්‍යශීලී බවක් ඇති කරගන්න, සූර්යාලෝක නිරාවරණය වෙන්න, ඒ වගේම ගිනි ගැනීම අඩු කරන්න, ඒ වගේම ආකර්ෂණීය වර්ණ ලබා දෙන්න, ඒ වගේම ක්‍රියාකාරී ද්‍රව්‍යයට ඔරොත්තු දෙන ස්වභාවය, ඒ වගේම තාප විපර්යාසයට ඔරොත්තු දෙන ස්වභාවය වගේ දේවල් අපිට ඒ නිෂ්පාදනයට අවශ්‍ය ආකාරයට දැන් ගේ ඇතුලේ හැමදාම තියා ඉන්න කෝපෙට මේ සූර්යාලෝකයට ඔරොත්තු දෙීමේ හැකියාව අවශ්‍යද? නැහැ නේ. ඒ වගේම සිල්වර කැටයක් ගත්තොත් එහෙම කැටේ ඇතුල් පැත්තට මේ දිලිසෙන පෘෂ්ඨයක් අවශ්‍යද? නැහැ. එළිය පෘෂ්ඨයට තිබ්බොත් කමක් නැහැ. දැන් අපිට ඒක නිසා දැන් එක එක නිෂ්පාදනය මේ ගුණාංග යොදා ගැනීම වෙනස් වෙනවා. ඒ කියන්නේ හැම නිෂ්පාදනයකට මෙන්න මේ ඔක්කොම ආකලන ද්‍රව්‍ය දාලා අදාළ ගුණාත්මක බව ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ දරුවනේ. විශේෂයෙන්ම මේ අපි ඔය භාණ්ඩ නිෂ්පාදනය කරද්දී ඒ උෂ්ණත්වවලදී මේ ගලා යාමේ ගුණාංග වැඩි කරන්න ඒ අච්චු වල ඇතුළත බිත්ති සමග ඇතිලට නවත්තන එකත් අපි ආකලන ද්‍රව්‍ය යොදා ගැනීම කරනවා. විශේෂයෙන්ම ඔයාලා දන්නවා ඔය බ්ලොක් ගල් අච්චු. හරි. ඒ වගේම සමහර වෙලාවට ඉන්ටර්ලොක්ස්, ඒ වගේම ඔය මල් පෝච්චි අච්චු, ඒ වගේම
සමහරට ඔය සිමෙන්ති කණු ගහනවනේ ගෙවල් වල ගෙවල් හදන කණු ගහන්නේ. අනේ කණු මේ වගේ මෙන්න මේ ආකලන ද්‍රව්‍ය යොදාගෙන ඇලෙන ස්වභාවය නැති කරලා ලිස්සන ස්වභාවය වැඩි කරලා අපිට අපේ අච්චුවෙන් අදාළ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය පහසුවෙන් ගලවා ගැනීමේ හැකියාව වැඩි කරලා තියෙනවා. හරි. අපිට අච්චුවෙන් අදාළ ද්‍රව්‍යයට දාලා පුරවලා අපිට නිසා පහසුවෙන් ගලවා ගැනීමේ හැකියාව ලබලා දීලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ගලාගෙන යාමේ ගුණාංග කියන්නේ ගැලවීමට පහසු වෙන පරිදි සකසලා තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට මේ ඔය නිෂ්පාදන උෂ්ණත්වයේ තියෙනවනේ. නිෂ්පාදන උෂ්ණත්වයේදී මේ PVC වල එහෙම මේ වගේ දැන් HCl හයිඩ්‍රජන් අණු සහ ක්ලෝරින් අණු අපි ගත්තොත් එහෙම PVC කියන පුතේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් නේ. දැන් මේක හැදිලා තියෙන්නේ මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මේ වගේනේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ දැන් හරි. ඒ කියන්නේ මෙන්න මෙයානේ වයිනයිල් ක්ලෝරයිඩ් කියන පුතේ. ඔහම තිබ්බා Cl තිබ්බා H තිබ්බා මේක තමයි වයිනයිල් ක්ලෝරයිඩ්. මේක බහුවීකරණය වෙලාට පොලිවයිනයිල් ක්ලෝරයිඩ් හදන්නේ PVC හදන්නේ. එතකොට එක හැකියාවක් තියෙනවා. මෙන්න මෙයාගේ මෙන්න මේ H සහ Cl අයින් වෙලා HCl හදන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ HCl නිෂ්පාදන උෂ්ණත්වයේදී නැත්නම් මේ බහුවීකරණයට ලක් වෙද්දී HCl හදන එක නවත්තන්නත් පුතේ අපි විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කිරීම සිදු වෙනවා. මේ HCl කියන කෙනා විශේෂයෙන්ම ඊටාම ප්‍රබල අම්ලයක්. ඒ වගේ විෂ සහිත කියන්නේ අතර ගත්තොත් මේ අම්ලය නිසා විවිධ හානිකර දේවල් වෙන්න පුළුවන්. කියන්නේ යන්ත්‍ර සූත්‍ර වලට පවා හානිකර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට ලෝහ විකාදනය, ඒ වගේම ප්ලාස්ටික් වගේ දේවල් විකාදනය වගේ දේවල් කිරීමට හැකියාව තියෙන ඒ වගේ අතපය දැන් අපි අතේ එහෙම ගෑවුනොත් එහෙම ඊටාම හානිකර ආකාරයේ ප්‍රබලම අම්ලයක් තමයි HCl කියන්නේ. ඒක නිසා මෙන්න මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් එකතු වෙලා PVC වගේ දෙයක් නිෂ්පාදනය කරන්නේ. හරි. HCl නිපදවීම වැළැක්වීමට පුතේ ආකාර ද්‍රව්‍ය එකතු කරනවා. එතකොට සමහර වෙලාවෙදී මේ වගේ මෙන්න මේ රසායනික ස්ථායීතාව. ඒ කියන්නේ මෙන්න මේ වගේ බන්ධන බිඳින ගතිය අවශ්‍ය බන්ධන විතරක් බිඳිලා අනවශ්‍ය බන්ධන බිඳින එක නවත්වා ගන්න. ඒ වගේම තමයි බාහිර පරිසරයේ තියෙන දේවල් එක්ක ප්‍රතික්‍රියා නොකරන අපි කියන මෙන්න මේ රසායනික ස්ථායීතාව. මෙන්න මේ රසායනික ස්ථායීතාව පවත්වා ගන්නත් මෙන්න මේ ආකලන ද්‍රව්‍ය කියන කට්ටිය ප්‍රයෝජනවත් වෙනවා. හරි. අපි ඉස්සරහට යන්න බලනවා. එතකොට අපි දන්නවා මේ ප්ලාස්ටිසයිසර්ස්. හරි. මේ ප්ලාස්ටිසයිසර්ස් කියන කෙනා විශේෂයෙන්ම ඔය PVC වගේ දෙයකට දැම්මොත් එහෙම මේ වගේ නම්‍යශීලී බව වැඩි. එතකොට මේ PVC අරගෙන මේ වගේ විශේෂයෙන්ම රබර් හෝස් කියලා කියනවානේ. මේ වගේ අපිට හොඳට නමන්න පුළුවන් රබර් හෝස් තියෙනවානේ. රබර් නල. ඔය ගෙවල් වතුර ගහන්න එහෙම මල් වලට වතුර දාන්න එහෙම PVC. ඒ වගේම තමයි ඉස්සර නම් අපි ප්ලාස්ටික් බල නම එල් හැඩ ගහන්නේ ගත්තේ. හැබැයි දැන් තියෙනවා මෙන්න මෙහෙම මේකෙ මෙන්න මෙහෙම දඟර තියෙන විදුලි රැහන් ආවරණ. හරි. මේවත් PVC. ඒ විතරක් නෙමෙයි පුතේ අපි ගත්තොත් එහෙම හිතන්නකෝ මෙන්න මේක විදුලි කම්බිය. මෙන්න මේ විදිහට මේ කම්බියේ තියෙන ආවරණය තියෙනවනේ. මේ ආවරණයත් සමහර වෙලාවට PVC වලින් හදන වෙලාවල් තියෙනවා. ඉතින් මේ PVC එකත් එක්ක මේකට හොඳට නැමීමේ හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම මේ PVC එකට මේ ප්ලාස්ටිසයිසර්ස් එකතු කිරීම නිසා නම්‍යශීලී බව වැඩි වීම සිදු වෙලා තියෙනවා.
එහෙනම් මේ ජලනල එහෙම ගත්තට පස්සේ මේ ප්ලාස්ටයිසස් ප්‍රමාණය වැඩි වුණොත් හොඳට නැමෙන ප්ලාස්ටයිසස් අඩුවෙන් දාලා තිබ්බොත් නැමෙන ප්‍රමාණය අඩුයිනේ. දැන් මේ නැත්තම් මොකද වෙන්නේ මේක නමන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔව් නැත්තම් හොඳට පුපුරන්න බලනවානේ. කැඩෙන්න බලනවා, ක්‍රැක් වෙන්න බලනවානේ. ඉතින් හරියට මේ ප්ලාස්ටයිසස් දැම්මට වැඩක් නැහැ. මේක හරියම විදිහට මිශ්‍ර වෙලා නැත්තම් තමයි තනින් තන ඉරිතලා යාම් ඒ වගේම යම් යම් තැන් වලින් කැඩීම් වගේ බිදීම් වගේ දේවල් ඇති වෙන්න ඉඩ කඩ තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ විදුලි රැහන් ගත්තොත් පුතේ මේ විදුලි රැහන් වල මම කිව්වා අභ්‍යන්තරය සහ පිටත නම්‍යශූලී ගුණය වැඩි කරන්නත් අපි ප්ලාස්ටයිසස් පාවිච්චි කරනවම ඉස්සලා රූප සරහන ඔබට විස්තර කරා. හරි. පුතේ විශේෂයෙන්ම මේ විවිධ ආහාර ද්‍රව්‍ය ඒ වගේම පාන වර්ග ඒ වගේම ඖෂධ වර්ග ඒ වගේම මේ රසායනික වර්ග ඇතිරීමට යොදා ගන්න භාජන නිෂ්පාදනයට අපි දන්නවා විශේෂයෙන්ම පැකේජිං ද්‍රව්‍යනේ විවිධ බෙහෙත් දාන දේවල් ඊට පස්සේ කෑම බීම ආහාර මේවා ඔක්කොම දාන භාජන හදන්නත් ප්ලාස්ටික් වර යොදා ගන්නවා. ඒතර අපි ගන්නවා විශේෂයෙන්ම මේ ආහාර පාන වලට යොදා ගන්න පුළුවන් ප්ලාස්ටික් විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ. මේවා අඩු උෂ්ණත්වයකදී වියෝජනයට ලක් නොවන ඒවා වෙන්න ඕනේ. ඒ වගේ මේවා මිනිසාට හානිකර තත්ත්වෙන් වැළකෙන්න ඕනේ. එතකොට මේ බහුආයෝක වල හානිකර බලපෑම් තියෙන ඒක විශේෂයෙන් මෙන්න මේ ආකලන ද්‍රව්‍ය තමයි විශේෂ බලපෑම් ඇති කරන්නේ. අපි දන්නවා මේ බහුආයෝක වලට ගන්න ආකලන ද්‍රව්‍ය ගොඩක් අන්තරාසර්ග පද්ධතියට විශේෂයෙන්ම බලපෑම් ඇති කරනවා. ඒ වගේ විශේෂම දෙයක් තමයි මේ තැලේට් සංයෝගය. හරි? තැලේට් සංයෝග. එතකොට මේ තැලේට් සහිත සංයෝග අන්තරාසර්ග පද්ධතියට හානි කරනවා වගේම තවත් සමහරක් ආකලන ද්‍රව්‍ය පිළිකාකාරක විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට විශේෂයෙන්ම මේ බහුආයෝක වල සමහරක් වෙලාවට ප්‍රතික්‍රියා නොකළ ඒකාවයක සුළු වශයෙන් තියෙන්න පුළුවන්. එතකොට මේ තියෙන ඒකාවයක තමයි ගොඩක් වෙලාවට අපිට බලපෑම ඇති කරන්නේ. එතකොට මේ නිෂ්පාදන යොදා ගන්න මේ වාණිජ රසායනික ද්‍රව්‍ය සියල්ල ආශ්‍රිතව විවිධ අපද්‍රව්‍යයක් තියෙනවා. දැන් මේ අමුද්‍රව්‍ය 100%ක් සංසුද්ධ දේවල් නෙමෙයි. අපි විද්‍යාගාරයේදී අපි දැන් එතීන් ගත්තට සමහරවිට අපිට එතීන් තොග විදිහට ලැබෙද්දී මේකේ විවිධ මොනවද තියෙන්න පුළුවන්? අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. මේ අපද්‍රව්‍ය සමහරක් වෙලාවට අපි නොහිතන ආකාරයේ විවිධ සංකීර්ණ සංයෝග සාධන කට්ටිය වෙන්න පුළුවන්. එතකොට මේ භාණ්ඩ තුල මේ අපද්‍රව්‍ය ඒ වගේම ප්‍රතික්‍රියා නොකලපු ඒකාවයවික අඩංගු වෙන්න පුළුවන්. ඉතින් මේවා සමහරක් වෙලාවට මිනිස් සිරුරට ගොඩක් වෙලාවට පරිසරයට ඒ වගේම සතුන්ට විෂදායක වෙන්න පුළුවන්. හේතුව තමයි සමහරලාට මේ බහුආයෝක ආශ්‍රිතව තියෙන ප්‍රතික්‍රියා අපද්‍රව්‍ය සමහර වෙලට කාර්බනික අපද්‍රව්‍ය වෙන්න පුළුවන්. සමහරට බැර ලෝහයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ බහුආයෝක විදිහට මේවා පරිසරයට හිතකර ආකාරයට පරිහරණය කරන්න පුළුවන් වුණාට ඒකාවයෝක සමහර වෙලාවට වෙනත් සංකීර්ණ සංයෝග හදනවා. සමහරලාට මිනිසුන් මේවා ආහාර ද්‍රව්‍ය තැම්පත් කරන්න ගද්දී විවිධ ආසාත්මිකතා වගේම දීර්ඝකාලීන රෝග තත්ත්වات එන්න පුළුවන්. ඒ වගේම එකක් තමයි මේ පිළිකා රෝග වලට අමතරව වදභාවය. ඒ වගේම තමයි සමහරක් වෙලාවට හෝමෝන ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අච්චර රසායනික ප්‍රතික්‍රියාවක ක්‍රියාශීලීත්වය වෙනස් කිරීමේ හැකියාව ආකලන ද්‍රව්‍ය වලට තියෙනවා නම් හරි ආකලන ද්‍රව්‍ය වලට තියෙනවා නම් මොකද වෙන්න පුළුවන් මේ ආකලන ද්‍රව්‍ය වලට මිනිස් සිරුරට ඒ වගේම සතුන්ට ඒ වගේම සමහරක් වෙලාවට ශාක ආශ්‍රයේදී විවිධ බලපෑම් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ රෝග තත්ත්ව වලට විසඳන්න ඕන නම් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි බහුආයෝක වලින් හදපු ද්‍රව්‍ය බැහැර කරන්න ඕන කියන දේ නෙමෙයි. මේ බහුආයෝක වල ගුණාංග මොනවද තියෙන්නේ? දැන් උදාහරණයක් විදිහට වතුර බෝතල් කරලා වතුර තියෙනවානේ. මේ බෝතලයක් නැවත පාවිච්චි කරන්න හොඳ නැහැ. ඉතින් ඒකේ රීසයිකල් කරන්න ඕනද නැද්ද කියන එක පල්ලෙහා ගහලා තිනවා මම පරිසර රසායන පාඩමේදී ඔබට මේ පිළිබඳව විස්තර කරලා දෙන්නම්. හරි.
එතකොට අපි දන්නේ නැතුව නිශ්චිත දේ කරන්න නැතුව සමහර ඒවා තියෙනවා උණුසුම් ද්‍රාවණ තැම්පත් කරන්න නෙමෙයි හදලා තියෙන්නේ. ඉතින් අපි ඒක වැරදි ලෙස භාවිතා කරන එක තමයි ප්‍රධාන වශයෙන්ම හානිකර තත්ත්ව වෙන්නේ. ඒ නිසා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් ප්ලාස්ටික් වර්ග සහ බහුවයෝක තියෙනවා. සමහරක් කට්ටිය දෙන නැවත නැවත පාවිච්චි කරන්න බැරි කට්ටිය. සමහර කට්ටිය දෙන සූර්යාලෝකයට නිරාවරණය වෙන්න පුළුවන් කට්ටිය. සමහර කට්ටිය දෙන සූර්යාලෝකයට නිරාවරණය නොවෙච්ච යුතු කට්ටිය. ඉතින් මේක නිසා මේ කියන දේවල් පිළිපැත්තේ නැත්තම් තමයි වඳභාවය පිළිකාව සාවේ ඒ වගේම තමයි මේ හෝමෝන අන්බැලන්ස් එක කියලා කියනවා. නේ හෝමෝන් අන්බැලන්ස් එකක් කියන එක හරිම පීඩාකාරී දෙයක්. එන රෝග තත්ත්වයන් විවිධ සංකීර්ණ දේවල් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ බහුආයෝක පිලිසියම නිසා කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ ඩයොක්සින් ඒ වගේ මේ පොලි ඇරෝමැටික් සංයෝග වගේ දේවල් පරිසරයට යන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට සල්ෆර් සංයෝග මම කියවා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ට්‍රයොක්සයිඩ් වගේ දේවල් ගියාට පස්සේ මේවා වැසි ජලයත් එක්ක එකතු වෙලා හරි ඒ කියන්නේ ඔය මෙයාලා වැසි ජලයත් එක්ක එකතු වෙලා සල්ෆියුරික් වගේ සාන්ද්‍ර අම්ල හදනවා. ඉතින් මේවා අම්ල වැසි විදිහට සමහර වෙලාවට පෘථිවි පොළවට පතිත වීම සිද්ධ වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඔය ඩයොක්සින් කියන කට්ටිය, ඒ වගේම පොලිඅරොමැටික් හයිඩ්‍රෝකාබන් සංයෝග මේවා ගොඩක් වෙලාවට පිළිකාකාරක, ඒ වගේම රෝගකාරක විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. හරි. විශේෂයෙන්ම අපි දන්නවා මේ විවිධ රටවල් පුතේ තමන්ගේ රටවල් තුල මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවන් තියා ගැනීම සඳහා විවිධ ප්ලාස්ටික් වර්ග තහනම් කරලා තියෙනවා. ඒතර අපි දන්නවා මේ DEHP, ඒ වගේම DBP, BBP, DINP, DIDP සහ DNOP කියන ප්ලාස්ටිසයිසර්ස් වර්ග භාවිතය මේ වෙද්දී තහනම් කරලා තියෙනවා. විශේෂයෙන් මේ DHP, ඒ වගේම DBP, BBB කියන තුන් දෙනා තමයි ප්‍රධාන වශයෙන්ම ප්ලාස්ටිසයිසර්ස් වර්ග මේවා භාවිතය තහනම් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය ඇසුරද්දී ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙනුවට වෙනත් විකල්ප, සමහර ලාවට කඩදාසි වලින් හදපු විකල්ප, ඒ වගේම දැන් වෙදී ස්වභාවික ද්‍රව්‍ය වලින් හදපු විකල්ප අයපාර නෙළුම් කොලේ කැම දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා මම කියන්නේ මිනිස්සු අයපාරක් පාරිසරික තත්ත්ව වෙත යමින් පවතින යුගයක් තමයි අයත් උදා වෙලා තියෙන්නේ. හරි. විශේෂයෙන්ම අපිට ප්ලාස්ටික් ඇසුරුම් තුල ඇසුරුම් කරන ලද ආහාර අපි භාවිතය හැකියතාක් අවම කරන තරමට හොඳයි. ඒ වෙනුවට සාමාන්‍ය පුළුවන් නම් ටිකක් යකඩ හරි එහෙම නැත්නම් වීදුරු පිඟානක් වගේ දෙයක්, එහෙම නැත්නම් කෙහෙල් කොලයක බත් එකක් ඔතලා ඒවා කරා යන්න හැකියාවක් තියෙනවා නම් ප්ලාස්ටික් ඇසුරුමක බහලා යනවට වැඩිය ආහාරයක් නැවුම් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිරීම සඳහා විශේෂයෙන්ම මේ ගොඩක් වෙලාවට ඔය high density EP, ඒ වගේ low density EP වගේ පොලිප්‍රොපීන් වගේ නිෂ්පාදනය කරපු ලද ඇසුරුම් විශේෂයෙන්ම යොදා ගන්න පුළුවන් නම් වඩාත් යෝග්‍යයි. ඒවා කිහිප වතාවක් ආහාර එතීම සඳහා එහෙම නැත්නම් ආහාර ගබඩා කිරීම සඳහා යෝග්‍ය වෙන පට්ටිය. මෙන්න මේ DHDEP, LDEP. හරි. අපි තන PET, polyethylene terephthalate. මේ polyethylene terephthalate වලින් හදන ලද භාජන විශේෂයෙන්ම අපි දන්නවා මේ ඔය බෝතල් කළ වතුර තියෙන බෝතල් මේවා එකවරක් පමණයි පාවිච්චි කළ හැකියි. ඉතා මොඩු මිලට හදලා තියෙන මේ බෝතල් එකවරක් පමණයි පාවිච්චි කරලා තියෙන්නේ. මේවා නැවත පාවිච්චි කිරීමේදී වියෝජනයන්ට ලක් වෙනවා, රසායනික ප්‍රතික්‍රියාවන්ට ලක් වෙනවා. ඒ නිසා ඒ වගේ සුදුසු කටයුත්තකට නෙමෙයි ඒවා හදලා තියෙන්නේ. ඉතින් අනිත් දේ තමයි අපිට විශේෂයෙන් බහුආයෝක ද්‍රව්‍ය පුළුස්සන එක වළක්වන්න පුළුවන් නම් මේ වායු ගෝලය, ඒ වගේම ශිලා ගෝලය හානි වීම අපිට අවම කර ගැනීමේ
හැකියාවක් තියෙනවා. අපි පරිසර රසායනයටදී මේ වගේ හානි කොහොමද කියලා වෙනම සාකච්ඡා කරලා බලනවා. එහෙනම් දරුවනේ අපි බහු අවයවක නිෂ්පාදනයන් සිදු කරද්දී ඒ වගේම බහු අවයවක පරිහරණයට ගද්දී කුමන ආකාරයේ සංසිද්ධීන් සැලකිය යුතුද කියන එක අපි සාකච්ඡා කරා. එහෙනම් ඔබට ආයුබෝවන්.